උදැසනක් වේවා. ජීවිතය සාර්ථක කරගන්න, ඒ වගේම කරදරකාරී ගැටලු පීඩාකාරී බව අවම කරගන්න ළඟින් හොඳ කල්යාණ මිත්‍රයෙක් තියාගත්තොත් ඒක කොයි තරම් වටිනවද කියලා මම වගේම ඔබත් දන්නවා. අන්න ඒ කල්යාණ මිතුදම රැගෙනයි අද දවසේත් සංගායනාවට අවසර පතන්නේ මගේ ආදරණීය අසන්නන්ගෙන්. අද දවසේ සංගායනාව වෙනුවෙන් මෙහි සැපැමිණියේ කවුරුන්ද? ඔබ කල්පනාවෙන් නම් ඒ කල්පනාවට වැඩිදුර යන්න දෙන්නේ නැහැ. කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ කාය චිකිත්සා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට වෛද්‍යතුමන් අද දවසේ සංගායනාවට මෙහි පැමිණියා. එතකොට අනෙත් කෙනා කවුරුන්ද? ඔබට බොහොම හුරු පුරුදු අපේ යාවජීව සමාජිකයා ප්‍රවීණ යෝග උපදේශක මෝහන හා මනෝචිකිත්සක ආචාර්ය චාමින් වර්ණකුල. ඔබ දෙපළවම ඉතාම ගෞරවයෙන් අපේ සංගායනාවට පිළිගන්නවා. අයුබෝවන්. අයුබෝවන්. අද දවසේ අපි මොන වගේ දෙයක් ගැනද කතා බහ කරන්න කියලා ඔබ කල්පනා කරනවා නම් අපි මේ ක්ෂීරපතේ ඇතුලේ කොතනද ඉන්නව ඇත්තේ? ඇත්තටම මේ ගහකොළ, එතකොට හමා යන හුළඟ, එතකොට මේ ගලාගෙන යන ජලධාරාවන්, මේවාට ශක්තියක් තියනවද නැද්ද? මේ ප්‍රශ්නයට පිළිතුර කොරෝනා වසංගතයත් එක්ක අන් කවරදාකටත් වඩා අපිට දැනුණා. ඔබයි මමයි ජීවත් වෙන මේ විශ්වය ගැනයි අද දවසේ කතා කරන්නේ. ගෞරවනීය වෛද්‍යතුමනි, මේ විශ්වය කියලා කියන්නේ මොකද්ද? තරංගා, ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම ඔබ ඉදිරිපත් කරපු ප්‍රශ්නය සුළුපටු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අපි විශ්වය කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට තනි වචනයකින් එහෙම නැත්නම් වචන කීපයකින් එක වාක්‍ය ඛණ්ඩයකින් විස්තර කරගන්න අමාරුයි. මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කිසිම කෙනෙක්, කිසිම මිනිසෙක් ප්‍රායෝගිකව මේක අත්විඳලා නැහැ. එතකොට අපිට මේ පිළිබඳව අවබෝධය ලබා ගන්න වෙන්නේ තර්කානුසාරීව. එහෙම නැත්නම් දැනට මෙතෙක් මේ පිළිබඳව විවිධ විද්වතුන්, ආචාර්යවරුන්, පර්යේෂකයන් ඉදිරිපත් කළ තියෙන තොරතුරු ඒවා සලකලා බලලා තර්කානුරූපීව නිගමනයකට එළඹෙන්න ඕන. තරංග, ඔබ දන්නවා ඔබේ කාමරේ සීමාව. ඔබ දන්නවා ගෙදර සීමාව. ඔබ දන්නවා වත්තේ සීමාව. ගමේ සීමාව. නගරේ සීමාව. දිවයිනේ සීමාව. අපි දන්නවා පෘථිවියේ සීමාව. එහෙමනම් මට කියන්න විශ්වයේ සීමාව කොතනද? අනන්තයි. අනන්තය කියලා කියන්නේ අපිට මනින්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් ඒකට වාස්තවික අර්ථකථනය දැන් අපිට අඩි 10ක් කියන එක මැනගන්න පුළුවන්. කිලෝමීටරයකුත් මනින්න පුළුවන්. නමුත් අනන්තය කියන එක මිනුම් දණ්ඩකට ගන්න අමාරුයි. එතකොට දැන් විශ්වය කියන එකට අපිට දෙන්න පුළුවන් වෙන අර්ථයත් අන්න ඒ වගේ. අපි මේකේ සීමාව හරියාකාරව අඳුනගෙන නැහැ. හැබැයි අපිට තර්කානුරූපීව බලපුවාම විශ්වය තුළට කිසියම් සීමාවක් තියෙනවා කියන එක පිළිබඳව නිගමනයකට එන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා, ඒ සීමාවෙන් ඔබට තවත් දේවල් තියෙනවද? දැන් අපි මනස්කල්පිත වශයෙන් හෝ වේවා යම් කිසි සීමාවක් හඳුනාගත්තට පස්සේ ඒ සීමාවෙන් ඔබට දැන් අපි දන්නා අපේ කාමරේ සීමාවෙන් එපිට තව බොහෝ දේවල් තියෙනවා. එතකොට ගෙදර සීමාවෙන් එපිටත් තව බොහෝ දේවල් තියෙනවා. වත්තේ සීමාවෙන් එපිටත් තව බොහෝ. එහෙනම් විශ්වයේ සීමාවෙන් එපිටත් තව දේවල් තියෙනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙම වුණොත් විශ්වය කියන අර්ථය එතනින් බිඳ වැටෙනවා. මොකද විශ්වය තියෙන්නේ එකයි. එක විශ්වයයි තියෙන්නේ. එතකොට එයින් ඔබට තව දෙයක් තියෙන්න බෑ. ඒක තමයි පළවෙනි අපි එළඹිය යුතු தত্ত্বය. එහෙමනම් තවත් විශ්වයක් වෙන්න එපා. දැන් අපි දන්නවා පෘථිවිය තියෙනවා. හැබැයි පෘථිවියෙන් ඔබට තවත් ග්‍රහලෝක තියෙන බව අද සොයාගෙන තියෙනවා. චන්ද්‍රයා ඉන්නවා. ඒ වගේම හිරු අපි දකිනවා. ඒ වගේම අපිට දැක ගන්න බැරි වුණත් ග්‍රහලෝක පිළිබඳ ගවේෂණය කරන අය තවත් විශ්වය තුල පවතින බොහෝ තාරකා ග්‍රහලෝක හඳුනාගෙන තියෙනවා.
එතකොට ඒව වර්ගීකරණය කරලා ඒව හැඩතල රටාවන් ඒවත් හඳුනාගෙන තියෙනවා. හැබැයි මේ සියලුම දේ යම් කිසි තැනකට අන්තර්ගත වෙනවා නම් දුටු නොදුටු ඒ වගේම කුඩා විශාල හැම දෙයක්ම ජීව අජීව අන්න ඒකට කියන්න පුළුවන් විශ්වය කියලා. ඉතාම අරුත්බර පැහැදිලි කිරීමකට පස්සේ ඔබයි මමයි ජීවත් වන මේ විශ්වය නිතර දෙවේලේ අපි කතා කරන විශ්වය මේ ගැන හරි අවබෝධයකින් ජීවත් වුණොත් එහි රහස් උකහා ගත හැකි අපිට. එහෙනම් මේ විශ්වයත් එක්ක නිතරම අපි කතා කරන විශ්ව ශක්තිය කියලා කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට හොඳම උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් අපේ සංගායනාවේ ඉන්නවා. චාමින් වර්ණකුල මහත්මයා විශ්ව ශක්තිය කියලා කියන්නේ මොකක්ද? උතරකද විශ්ව ශක්තිය කියලක මේක බොහොම පුල් විෂයක්. විශ්ව ශක්තිය කියලා කිව්වම පස්සේ අපේ මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දෑ වලින් එහාට යන දෙයක්. මේක මේ පංචේන්ද්‍රයන්ට අහුවෙන ප්‍රමාණය අඩුයි. එහෙම අහුවෙච්ච අය අපි කියනවා බුදුරජාණන් වහන්සේ, ඍෂින් වහන්සේලා ඒ වගේ අය. ඒ වගේ තමයි ග්‍රහණය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේ විශ්වයේ තියෙන එනර්ජි එකක් ශක්තිය ගැන අද වෙනකොට ලෝකයේ තියෙන බොහොම ජනප්‍රිය විෂයක් පැරාසයිකොලොජි. අපි කියනවා අදි මොනෝවිද්‍යාව. අපේ අත කියන අරක බොරු මේක බොරු කියලා ඒගොල්ලෝ ඔප්පු කරනවා. එතකොට ඒක නේ අදි මොනෝවිද්‍යාව. ඒ කියන්නේ S2කට ගෝචර වෙන්නේ නැති දේවල් මේ විශ්වයේ ක්‍රියාකාරී වෙනවා. ඒ විශ්ව ශක්තිය ඒ එනර්ජි එක ගහකොළ සතාසීප ගස්වැල් මිනිස්සු හැම තුලම දෝලණය වෙනවා. වෙනකොට ඒව හරියට ග්‍රහණය කරගන්න පුළුවන් කෙනා යම් කිසි ආකාරයක ආධ්‍යාත්මික තලවල ඉහළ තලවල ඉන්න අය. ඒක අවබෝධ කරගත්තේ නෑ. හැබැයි අවබෝධයේ රහස තමයි විශ්ව ශක්තිය අවබෝධ කරගත්තේ නා කිසිදු මිනිස්සෙකුට ප්‍රාණියෙකුට සතෙකුට හිංසාවක් කරන්නේ නෑ. එයා ඒ අවබෝධයෙන් ජීවත් වෙන. ඒතර මේ එනර්ජි එක මේ ශක්තිය විශ්වය පුරාම ගමන් කරනවා. මේ විශ්වය පුරාම ඔබ අහලා ඇති සමහර වෙලාවට දැන් අපිට හිතා ගන්න බැරි මම ඔබට ඊට ඉස්සෙල්ලා කිව්ව මතක ඇති මම අම්පාරේ පොලිසියේ ඉන්නකොට එක්තරා සිද්ධියක් වුණා. මම පොලිසිය වැඩ කරගෙන ඉන්නකොට බක්කියල් OIC මට ඇවිල්ලා කිව්වා මේ පාටියක් තියෙනවා. වරේ මට අවුරුදු 21යි වයස. පාටේ ගිය වරෙන් යන්න කියලා මම ඩියුටි ඔෆ් වෙලා ඇවිල්ලා මගේ T56 වෙපන් එක මම ඇඳයට දාලා ඉවර වෙලා මම නාන්න ගියා. මම කිව්වා ඉන්න චීප් මං එන්නම් කියලා. මම කියන්නේ මේ ශක්තිය මිනිසුන්ට උදව් උපකාර කරන ආකාරය. ඊට පස්සේ ගියාට පස්සේ මම නාලාව ඇවිල්ලා මට එන හෝන් එක ගහන ඉක්මනට එන්න කියලා. නමුත් මම ඒ වෙලාවේ මගේ වෙපන් එක හොයනවා. මොකද ඒ කාලේ LTT අනේ තියෙන කාලේ වෙපන් එක අරන් තමයි එළියට යන්න ඕන. තානම් නැත යන්න. පස්සේ හොයනවා හම්බුන්නේ නැහැ මට. මම ඇඳයට තියලා ගියේ. මට දැන් මාර බය කවුරු ගත්තද මේක කියලා. අරයා කෑ ගහලා එනවා නිකන් ඉන්න අපි යනවා කියලා ගියා. විනාඩි 25ක් විතර ගියාට පස්සේ මට ඇහෙනවා බ්ලාස් එකක් එනවා. පස්සේ එකපාරට ළඟම ඇහෙන්නේ. ඇහෙනකොට මම එකපාර කලබල වෙලා ආපහු බලනකොට වෙපන් එක තියෙනවා. අර බක්කියල OIC මහත්තයා තව SI කෙනෙකුගේ ගියේ ජීප් එක බ්ලාස් වුණා. ඒ විශ්ව ශක්තිය මේ එනර්ජි කියන එක ගොඩාක් වෙලාවට ගොඩක් ආකාරයක උදව්පකාර කරනවා. හැබැයි ඒකට පැහැදිලිව සුසරු මනසක් ඇති කරගෙන ක්‍රියාත්මක ඉන්නවා නම් මගේ ජීවිත කතාවේ තරම් මම ඉතිසර කියලා තිනවා. ගොඩාක් හිතා ගන්න බැරි දැන් අද ගත්තොත් එහෙම ගොඩාක් තැන් වලට ඇවිල්ලා තියෙන මිනිස්සු දුක් විඳලා නෙමෙයි. අම්මා තාත්තා ඒගොල්ලෝගේ සල්ලි භාගයෙන් ලොකු අධ්‍යාපනයකින් ඇවිල්ලා තියෙනවා. නමුත් අපි ඇවිල්ලා තියෙන ලොකු කට්ටක් කාලා. එතකොට මේ මං ආපු මාවතේ එතනට ඒ ඇම්බිෂන් එකට අරමුණට යන්න බැරුව ගොඩක් අය මලා. දරා ගන්න බැරි. නමුත් මම නිතරම විශ්වයත් එක්ක ඉතින් මම නිතර බලාගත්ත මම ෆ්ලයිට් එකේ යන ගුවන් යානය යනකොට මම නිතර හිතන දෙයක් තමයි විශ්වයේ මාත් එක්ක ඉන්නවා. මම විශ්වයේ දරුවෙක්. මගෙන් කාටවත් වරදක් වෙන්නේ නැහැ. ඒ වගේම කාගෙන්වත් මට වරදක් වෙන්නේ නැහැ කියන මම හිතන් ඉන්නේ. ඒ නිසා එනර්ජි එකේ ශක්තිය ඕක හොඳටම බලා ගන්න පුළුවන්. අපි තියෙනවා ඉන්දියාව හිමාලයේ කෛලාස කියලා අපි යනවා බද්රිනාත්. ඒ කියන්නේ හිමාලයේ ඉඳලා ඍෂිකේශ වලට යනවා කිලෝමීටර් 25ක්. එතනින් ඉඳලා තව කිලෝමීටර් 300ක් විතර ගියාන් පස්සේ අහු වෙනවා බද්රිනාත් කියලා. ඒ බද්රිනාත් කියන දෙවල පිහිටලා තියෙන්නේ හිමාලයේ කඳු පාමුල.
ඒකට පාන්දර 4ට විතර උදේ පාන්දර නැගිටලා ඔය ශිව දෙවියෝ ඉන්නවයි කියන පැත්ත අපි කියන්නේ කෛලාස කූට පැත්ත බලාගෙන ඉන්නකොට ඇස් පියාගෙන ඉන්න ඕනෑම කෙනෙකුට ලොකු වෙනසක් දැනෙනවා මනසේ. ඒ පරිසරයේ ස්වභාවිකත්වයේ වෙනසක්, ඒ පාරිසරික වෙනසක්, ඒ Tamanට එන හඬ ද උදාහරණයක් සමහර අය ගොඩාක් ප්‍රශ්න ගැටලු තියගෙන මම කියන්නේ ඔයාගේ මනස සුසර කරගන්න. සැහැල්ලුවෙන් ඇස් පියාගන්න පොඩි වේලාවක් ඉන්න ඝන සීතලේ පොඩි වේලාවක් ඉන්නකම සම මගේ ප්‍රශ්නෙට විසඳුම් ලැබුණා කියන විශ්වයට කරන්න බැරි කතා කරන්න බැරි එක විතරයි. ඔබේ හැකියාවන් ඔබ කවුද ඔබ මොනවද කරන්නේ දැන් ඒකද කියලා පැරාසයිකොලොජි විෂය කියනවා මිනිස්සු හොරකම් කරනවා. මම තරංග හොරකමක් කරනවා කාටවත් දැනෙන්නේ නැතුව. නමුත් විශ්වයේ බලන් ඉනකොට ආකාශිස් තත්ත්ව කියලා. එයා බලන් ඉඳලා ඔබේ එනර්ජි එක අඩු වෙනකොට එයා දනුවන් දෙනවා. දැන් අපි හිතනවානේ මහ ලොකු ව්‍යාපාරකී මහ ලොකුට ගොඩාක් නරක වැඩ කරපු මිනිස්සු අවසානයේ බලන්නකො. ඉතින් ඒ නිසා මේ එනර්ජි එක තියෙන මේ එනර්ජි එක බැලන්ස් වෙන්නේ අර කායික වශයෙන් මානසික වශයෙන් ආධ්‍යාත්මික සුසර වෙන අයට. ඒ නිසා තමයි මේ ඍෂුන් වහන්සේලා නිසියාකාරව හොඳම උදාහරණ මේ අසන්නන්ට හරි වැදගත් වෙනවා. පරමහංස යෝගානන්දගේ පොත්. එහෙම නැත්නම් ස්වාමි විවේකානන්දගේ පොත්. එහෙමත් නැත්නම් ලහිරු මහසායගේ පොත්. එහෙමත් නැත්නම් හිමාල වනේ තවුසක වී කියලා තියෙනවා හොඳ පොතක් ලංකාවේ එක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා තියෙන. එවැනි පොත්පත් අරන් කියවන්න. එතකොට කොහොමද විශ්වයත් එක්ක එක්කහුව වෙන්නේ? සුසර වෙන්නේ කොහොමද? අනුගත වෙන්නේ කොහොමද? විශ්වයෙන් ප්‍රයෝජන ලබා ගන්න කොහොමද කියලා ඊටාම් පැහැදිලි අවබෝධයක් ළඟා කරගන්න පුළුවන්. ඇයි අපි ඔබට මේ දේවල් කියන්නේ සමහර විට ඔබයි මමයි අත් නුදුටු ලෝකයක් ගැන හිතන්න. ඔබ ඔබේ කුටුම්බය ඇතුලේ ඔබ ජීවත් වෙන සමාජය ඇතුලේ පේන සීමාව ඇතුලේ ඉඳන් ඇතැම් කර්කශ තත්වයන් පසු කරන බව දැනෙනකොට මං අර වැඩසටහන පටන් ගන්නකොටම කිව්ව කල්යාණ මිත්‍රකමක් තියෙන අපිට එය දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් අපි ඒකට උත්තර හොයන්න පටන් ගන්නවා. ඒ පිළිතුරු සෙවීමයි අද දවසේත් අපි කරන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ කාය චිකිත්සා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට වෛද්‍යතුමන් වෙතටයි මේ වතාවේ මම හැරෙන්නේ. එතුමන්ට ප්‍රශ්න යොමු කරන්න කලින් එතුමන්ව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය ඔබට මතක් කර දෙන්නට සතුටුයි. 077 946යි 26යි 03 077 946යි 26යි 03. වෛද්‍යතුමනි, මේ දේශීය වෛද්‍ය ක්‍රමය සහ විශ්වයේ රහස් අප වෙත කැන්දන යෝග අතරේ නෑකමක් තියනවාද? ඔව් තරංග ලොකු නෑකමක් තියෙනවා. ඒ නෑකම හරියට එක පවුලේ සහෝදරයෝ වගේ. මම මේ කතාව මේ අද මාතෘකාවට ඉතාමත්ම මේ වටින මාතෘකාවක්. අපි මේ හුඟක් දේවල් අද දකින්නේ ආගමික දෘෂ්ටියක. යෝග පිළිබඳවත් භාවනාව පිළිබඳවත් ඒ වචන අපේ කනට ශ්‍රවණය වෙනකොට අපේ හිත තුළ ඇතිවෙන හැඟීම හුඟක් දෙනෙක්ගේ මේක කිසියම් ආගමක් ඇදහන දෙයක් පිළිපදින දෙයක් වගේම නැත්නම් සංසාර ගමන වගේ වටපිටාවක් එක්ක තියෙන. නමුත් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේවා අපි අර කලින් කියපු විශ්වයේ නිර්මාණය, පැවැත්ම, ඒ වගේම එහි අවසානය. තවත් විදියකින් කිව්වොත් උපාද තීති භංග කියලා බෞද්ධ දර්ශනය තුල හඳුන්වන, තවත් විදියකින් කිව්වොත් හින්දු දර්ශනය කියනවා බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර කියන ත්‍රිමූර්තිය විවිධ සංකේත වලින් පැහැදිලි කරලා තියෙන්නේ. අර අපි විශ්වයේ හැටියට හඳුන්වපු සමස්තය, ඒකේ සියලුම දේවල් ටික තියෙනවනේ. ඒ සමස්තයේ ආරම්භයයි, පැවැත්මයි, අවසානයයි. එහෙම නැත්නම් ඉපදීමයි, පැවතීමයි, විනාශයයි කියන එක සිද්ධ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට දෙන උත්තරය තමයි මේ හැම තැනම තියෙන්නේ. එතකොට ඒ උත්පත්තිය, පැවැත්ම සහ විනාශය වැදගත් වෙන්නේ ඇයි? දැනගන්න වැදගත් වෙන්නේ ඇයි කියලා තව ප්‍රශ්නයක් මතුවෙනවා. ඕක
අපි දැනගත්තත් නොදැනගත්තත් සිදුවෙන දේ සිදුවෙනවමනේ. එතකොට ඒක දැනගැනීමේ ඇති වැදගත්කම මොකක්ද? ඒකටත් හේතුවක් තියෙනවා. ජීවත් වෙනවා කියලා දෙයක් අපි අද කරනවනේ. එතකොට අපි මේ ජීවත් වීම අපේ උවමනාවකට වෙන දෙයක්ද? අපි මේ ලෝකයට බිහි වුණේ අපේ උවමනාවකටද? මේවා බරපතල ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට අපේ මරණය සිද්ධ වෙනවා. කාගේ උවමනාවකටද ඒක සිද්ධ වෙන්නේ? එතකොට මේවට විවිධාකාර උත්තර ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් අපිට අවබෝධ කරගන්න පුළුවන්, සොයා ගන්න පුළුවන් මේ විශ්වයේ හැසිරීම් රටාව අපි හරියට තේරුම් ගත්තොත්. ඒ විශ්වයේ හැසිරීම් රටාව මීට කලින් විද්වතුන් අධ්‍යයනය කරලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ නිසා අපිට විශේෂ උත්සාහයක් දරන්න නැහැ. ඒකේ පළමු ආරම්භක ගවේෂකයා වීමේ උත්සාහයක් අපිට වෙහසක් දරන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ ඒ එලි කරපු සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන එක සහය වැඩි දුරටත් තව පෝෂණය කරගන්න එක. ඒ දැනුම තව වර්ධනය කරගන්න. ඒක නිසා මේවා අපි මේ කතා කරන දේවල් විද්‍යාවන්. මේවා තුලත් ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේ කතාව මම විශේෂයෙන් කියන්න ඕනේ මේ අපේ ලංකාවේ අපිට අහන්න ලැබිච්ච කනගාටුදායක සිද්ධි අතර වැඩියෙන් තියෙන්නේ බුද්ධිමතුන් විසින් ප්‍රඥාවන්තයින් සම්මතය විසින් ඉදිරිපත් කරන තර්ක. දැන් මේවා විද්‍යාත්මකද නැද්ද? දැන් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි දැනුම් පද්ධතියක් බටහිරින් ආවොත් විතරද ඒක විද්‍යාත්මක වෙන්නේ. එතකොට දේශීය සම්භවයක් තියෙන මේ ලංකාවේ මේ භූමිය තුල මේ ඉන්දියන් සාගරයේ මුතයටේ කියන කොටස තුල සම්භවය වෙච්ච දැනුම් පද්ධතියක් විද්‍යාවකට අයිති වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මේ භූගෝලය යුරෝපීය භූගෝලය තුල එහෙමත් නැත්නම් ආධිපත්‍යයේ තියෙන ඒ ස්ථානයෙන් බිහිවෙච්ච දැනුම විතරද විද්‍යාව කියලා කියන්නේ? ඔය කියන විද්‍යාවට අර්ථකථනයක් තියෙන එක අපි දන්නවා. ඒකට කියන විද්‍යාත්මක ක්‍රමවේදය කියලා. එහෙම නැත්නම් තවත් විදියකින් කියනවා පර්යේෂණවලදී ඒක භාවිතා කරනවා scientific method එහෙම නැත්නම් scientific methodology කියලා පාවිච්චි කරනවා. ඔය කියන scientific methodology එකට අනුරූප වෙන දේවල් පිළිගන්න දේවල් විද්‍යාවට අන්තර්ගත වෙනවා. ඒ දේවල් වෙනත් වචන වලින් කියලා තිබුණොත් ඒවත් විද්‍යාවට අන්තර්ගත වෙන්න ඕනනේ. නේ? යන්නේ ඒක තමයි මේ ලංකාව සහ ඉන්දියාව කියන එක සුවිශේෂී භූමි ප්‍රදේශ දෙකක්. මේ තුල ජනනය වෙච්ච සුවිශේෂී දැනුම් පද්ධතියක් තියෙනවා. ඒ දැනුම් පද්ධතියේ මූලාරම්භය බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මේ පුංචි ලංකාව බව ඉතිහාස සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. ඓතිහාසික සාක්ෂි. අපි හැමදේම විදේශයන්ට පවරනවා. සමහරලාට ආයුර්වේදේ, යෝග දර්ශනේ, සාංඛ්‍ය දර්ශනේ, වෛශේෂික දර්ශනේ, මේ කියන දර්ශන, ෂඩ් දර්ශනේ, බෞද්ධ දර්ශනේ, මේ හැම දෙයක්ම අපි පුංචි ලංකාව හැටියට බැලුවොත් ඔක්කොම විදේශයනේ. අනිත් ඒවා විදේශීය ආක්‍රමණ. දැන් නූතන දැනුමත් ඒ වගේම බටහිර චින්තනය කියලා අපි ඒකට හඳුනන ඒකත් විදේශීය දෙයක්. ඉන්දියාවෙන් આવුත් ඒකත් විදේශීය දෙයක්. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ අපි විදේශීය වෙන්නේ අර දකුණු ඉන්දියාවේ භූමි ප්‍රදේශයෙන් අපි වෙන් වෙච්ච දවසේ කියලා. ඒවා විදේශීය කියලා අපි දකින්නේ. නැත්නම් මේ එක භූමියක් හැටියට තිබුණු දවසේදී මේ ඔක්කොම එකම භූමි මණ්ඩලයක ජනනය වෙච්ච දැනුම් පද්ධති. ඒවා විවිධ නම් වලින් අද ලෝකයේ තුල හඳුන්වලා තිනවා. ඒ නම් අතර මේ යෝග විද්‍යාව, සාංඛ්‍ය දර්ශනය බොහෝ විට මේ වචනවත් සාමාන්‍ය මහ ජනතාව අහලා නැහැ. යෝග කියන එක නම් අහලා තියෙනවා. නමුත් ඒ සාංඛ්‍ය දර්ශනය කියන වචනේ අහලා නැතුව ඇති. අපි ඉදිරියේදී ඒ ගැන තව පැහැදිලි කරමු. අද වැඩසටහන ටිකක් වෙනස් එකක්. හැබැයි අපේ වැඩසටහන පටන් ගන්නකොට වෛද්‍යතුමා කිව්වා වගේ අපි අපේ කාමරයේ සීමාව, නිවසේ සීමාව, වත්තේ සීමාව
ගමේ සීමාව, නගර සීමාව, රටේ සීමාව දන්නව වුණත් අපි දන්නේ අපි මේ පවතින විශ්වයේ සීමාව කොතනද කියලා. හැබැයි කොහේදෝ ඉඳගෙන හමන හුළඟක් අපි හුස්ම ගන්නවා. මේ හුස්ම පුරා විශ්වයේ ශක්තිය අපේ ජීවිතවලට කැඳන භාෂාවට අපි යෝග කියලා කියනවා. ප්‍රවීණ යෝග උපදේශක මෝහන හා මනෝචිකිත්සක ආචාර්ය චාමින් වර්ණකුල මහත්මයා දෙසටයි දැන් හැරෙන්නේ. එතුමන් හා සම්බන්ධ වන්නට හැකි දුරකථන අංකය ඊට ප්‍රථමයෙන් මම ඔබට කියන්නට සතුටුයි. 0777යි 265යි 240. 0777යි 265යි 240. යෝග උපදේශකතුමනි, හුස්මවල බෙහෙත් තියනවද? හුස්මහොල කියන්නේ අපේ යෝගා දර්ශනය කියන ප්‍රාණ කියලා. දැවක හවායි බසින් කියන මන්නා කියලා. ඔය එනජි එකක් ලයිෆ් ෆෝස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. චීනයේ කියනවා චී ශක්ති කියලා, ජපානයේ කියනවා කී ශක්ති කියලා, ඉන්දියාවේ කියනවා ප්‍රාණ කියලා. මේ ප්‍රාණ ශක්තිය ගැන ගොඩක් වෙලාවට ශ්‍රීමද් භගවද් ගීතාවේ යම් යම් තැන්වල සඳහන් වෙනවා. පාතන්ජලි යෝග සූත්‍රවල සඳහන් වෙනවා. හටයෝග ප්‍රදීපිකාව, ගෙරන්ට සම්මිතා, සිව සම්මිතා, මේ හැම එකකම මේ ශක්තිය ගැන සඳහන්. මේක කොච්චර වැදගත්ද කියනවා නම් හටයෝග ප්‍රදීපිකාව ලස්සන කියවනක් තියෙන මහා බ්‍රහ්මයා ඇතුළු සියලු දෙවියන් මැරෙයි කියන බයට ප්‍රාණායාමයේ යෙදෙති. දැන් අපි කවුරුත් හිතන්නේ නැහැ අපි කෑම ගැන හිතනවා, වතුර ගැන හිතනවා, නමුත් අපි ජීවත් වෙනම ප්‍රාණ. එතන ආනන්දෝ ජායතේ චිත්තේ ප්‍රාණය සුඛී භවෙත්. කවුරු හරි කෙනෙක් මේ ප්‍රාණායාම කියන අභ්‍යාසය කරනවා නම් එයා භෞතික ලෝකේ සුවෙන් හා සැපෙන් ජීවත් වෙන කෙනෙක් කියලා කියනවා. ඒතර ප්‍රාණායාම. ඒතර මේක හරි බලගත් අභ්‍යාස. කොහෙන්ද මේක එන්නේ? ප්‍රාණ ශක්තිය කොහෙන්ද එන්නේ? දැන් අපි පෞගේ කාලේ අපි දකින්නේ නැති කොච්චර මේ ප්‍රාණ ශක්තිය බලවත්ද කියලා මගේ මතකයේ හැටියට ගල් ගුහාවක ඉර වෙලා හිටිය ළමයි වගේ මැලේසියාවේ ඒගොල්ලෝ දවස් 10ක් වතුර නැහැ. දවස් 10ක් ආහාර නැහැ. ඔක්සිජන් අවම ප්‍රමාණයක් හැබැයි ජීවත් වුණා. ඒගොල්ලෝ මොකද කළා තියෙන්නේ? ගුරුවරයා ලංකාවෙන් තමයි භාවනාව ඉගෙන ගත්තා කියන්නේ. ඉන්දියාවෙන් තමයි යෝග ඉගෙන ගත්තා කියන්නේ. ඉතින් මේ දවස් 10ක් ආහාර පාන නැතුව මේ විදිහට ජීවත් වුණේ කොහොමද කියලා බලනකොට යා කියනවා ලංකාවේ මිනිස්සු ඉන්නේ රත්තරන් කන්දක් උඩ. ඒ මිනිස්සු දන්නේ නැහැ ඒක රත්තරන් කියලා. ඒක දන්නේ දවසට ඔහොම ඉන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ලොකුම ශක්තියක් හා බලයක් තියෙන රට මේ රට. දෙක ඉන්දියාව, මහා භාරතය. එතකොට මේ ප්‍රාණායාම කියන ප්‍රාණ එනර්ජි එක කවුරු හරි හරියට පාලනය කරගෙන ක්‍රියාකාරී වෙන්න පුළුවන් අපිට තියෙන මේ මනෝකායික රෝග තත්ත්ව කියන සයිකෝසොමැටික් ඩිසෝඩර්ස් කියලා මනෝකායික රෝග තත්ත්වයන් වලින් ඉතා ඉක්මනින් වලගෙන විශ්වාස කරගන්න මම කිසිම බෙහෙතක් බොන්නේ නැති කෙනෙක්. ආයුර්වේදේ වේවා මොනවා ඒවා බෙහෙත් මගේ බෙහෙත තමයි ප්‍රාණ. මම උදේ පාන්දර 3:45 වෙනතට අවදි වෙනවා. දැන් මට අවුරුදු 52ක්. මම අවුරුදු ගානක් තුල මම හොඳට වතුර බොනවා. මම කරන්නේ ප්‍රාණායාම. ප්‍රාණායාම කරන්නේ මගේ දුව අපේ ගෙදර හැමෝම ප්‍රාණායාම අභ්‍යාස දෙපාන්න කියලා කරන්නේ. ඉතින් අපිට කිසිම බෙහෙතක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව අපේ මේ බයොලොජිකල් බොඩි එක අපේ තියෙන කෝෂ පහක් ගැන කියනවා. මේ කෝෂ පහම අපි හොඳට තියාගෙන අන්නමය, ප්‍රාණමය, මනෝමය, විඥානමය, ආනන්දමය. පහයි පංච ප්‍රාණ, පංච කෝෂ. ඒතර මේ කෝෂ පහ බැලන්ස් කරගන්න නම් යම් යම් දේවල් කරන්න ඕන. අපි අන්නමය කෝෂ කියන්නේ ෆිසිකලි ශාරීරික ව්‍යායාම. මේ අපේ මේ සිරුර මැඩ පවත්වාගෙන යන්න, සිරුර හොඳට ශක්තිමත් තියාගෙන යන්න මේ බයොලොජිකල් බොඩි එක ක්‍රියාකාරී වෙන ව්‍යායාම ඕනි කායික. ඒතර ලෝකයේ තියෙන වෙනත් ව්‍යායාම හා සංසන්දනය කරනකොට යෝග වගේ දෙයක් උදේ පාන්දර සූර්ය නමස්කාර කියන ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය කියනවා සූර්ය නමස්කාර යෝග එකක් කියලා. නෑ. ඉන්දියාවේ ගිහිල්ලා ওই රිෂිකේෂ් පැත්තේම ගියොත් එහෙම ඒගොල්ලෝ යෝග දන්නේ නැහැ. හැබැයි හැමෝම සූර්ය නමස්කාර කරනවා. නෙග්ගේ මයිකල් ලේඩි කෙනෙක් ගැහුවා මොකද්ද මේ කරන්න කියලා. සූර්ය නමස්කාර. මම යෝග දන්නේ. සූර්ය නමස්කාරය අපේ මේ පරම්පරාවේ මෙනේව. ඒ සූර්ය නමස්කාර කියන්නේ යෝග ක්‍රමයක් නෙමෙයි. ඒක ಭಾರತೀಯ ජනයා අවුරුදු 5000 6000ක් ඉඳලම ඒගොල්ලෝ සම්ප්‍රදානුකූලව හිරුට වදින එක. බලන්න ඒගොල්ලෝ කියන හිරන් මහේන පාත්‍රේන තත්ත්වත්‍යා පිහිතම් මුකං තත්තම් ප්‍රසන්න අපාරුනේ සත්‍ය ධර්මාය දෘෂ්ටි ඕම් හරිම් මිත්‍රාය නම ඕම් හරිම් සූර්යා නම කියලා බඳිනවා. වඳින්නේ ඇයි? ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරගන්න එනර්ජි එක අරගල ඒගොල්ලෝ නිදුක් නිරෝගීව ඉන්නවා. සමහර මට මේ සැරේ මම අවසාන මාස
4කට දුරදී යනකොට කොරෝනායිට් ඉස්සෙල්ලා යනකොට මට හමුණා අවුරුදු 110. මට 110 කියලා විශ්වාස ගත්තේ නැහැ. එයා කන්නේ සතියකට එක වේලයි. හැබැයි ඉතින් මම සතියට එක වේල මේ අපේ ලංකාවේ ඉන්න පෙස්රිස් පෙරේරා මහත්මයාගේ හිටපු සෙක්‍රටරි. එයා කන්නේ මාසෙකට වේල 4. මම දැක්ක BBC නාලිකාවෙන් ඇවිල්ලා පරීක්ෂණ කරනවා, හොයනවා, එයා භාවනා කරනවා. කතෝලික මහත්මයෙක් පහුගිය දවස්වල ඒ විස්තර ඔක්කොම දැක්කා. මාසෙකට වේල 4 එයා කන්නේ. එයා බොන්නේ වතුර බොනවා, ප්‍රාණායාම කරන, යෝග කරන වෙනම ටෙක්නික් එකක් එයා භාවිත කරන්නේ. එතකොට මේ හැමෝම ජීවත් හැබැයි මේ කවුරුත් කියන්නේ නැහැ හුස්ම නොගෙන ඉන්නවා කියලා. හැමෝම ප්‍රාණ ශක්තිය ගන්නවා. ගස්වැල් ප්‍රාණ ශක්තිය ගන්න, අපි ප්‍රාණ ශක්තිය ගන්නවා. ප්‍රාණ ශක්තිය නිසියාකාරව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපි මොළයෙන් වැඩ ගන්න 10%යි. 90% අක්‍රිය වෙලා තියෙන්නේ. එතන මේ අක්‍රිය වෙලා තියෙන කොටස සක්‍රිය කරගන්න හොඳම අභ්‍යාසය තමයි ප්‍රාණායාම. අපි දැක්කා ඔය පෞගී කාලේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන් පවා දේශනා කරනකොට කිව්වනේ ප්‍රාණායාම වල තියෙන අගය. ඉතින් මේ ප්‍රාණායාම කියන අභ්‍යාසය හරියට කරන්න පුළුවන් නම් එයාට විශ්වත් එක්ක බද්ධ වෙන්න පුළුවන්. ඉතින් නමුත් වැඩේ තියෙන්නේ අපේ අය කරන්නේ නැහැ. නමුත් යන්න ඇමරිකාවේ, යන්න එංගලන්තේ, යන්න ප්‍රංශයේ මේගොල්ලෝ දැන් අපේ තියෙන වටිනා සියලුම සම්පත් ගත්තේ සුද්ධෝනේ. අරගෙන සුද්දන්ගේ නරකම දේවල් අපිට දුන්නේ. අපි නරක දේවල් අරන් අපි අහෝයි කියලා කියනවා. නමුත් ඒගොල්ලෝ අපි හොඳ දේවල් ගත්තා. අපේ සාරේ ගත ඉන්දියාවේ ගියොත් ඉන්දියාවේ දැන් වෙනකොට යෝග කඩයක් වෙලා තියෙනවා. හැමතැනම ඍෂිකේශ ගියත් රුපියල් 100ටත් යෝග සහතික දෙනවා. ඒ වගේ. ඒ කියන්නේ වටිනාකම දැන් ගිලිහිගෙන යනවා. එතකොට යම් කිසි කෙනෙක් මේක අවබෝධ කරගෙන මම හොඳ උදාහරණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිතුමා 4 වෙනි යාගේ කියන එකේ 4 බලන්න ඒක කියන්නේ කොරෝනා වසංගතයෙන් බේරෙන්න මොනවද කියන්නේ? යෝග කරන්න, භාවනා කරන්න, විවේකව ඉන්න, සංගීතය උපයෝග කරගන්න. ඔය ටික තමයි කියන්නේ. එතකොට එයාට එහෙම දැනුමක් ආවේ කොහොමද? එයාට එහෙම දැනුමක්. ඉතින් එයා කියන්නේ ඒක වෙන බේරෙන්න ක්‍රමයක් නෑ කියන. බලන්න අදටත් බලන්නේ ඒක තියෙන අන්තර්ජාලේ. ඉතින් එහෙම දෙයක් තියෙනවා නම් ඒකේ ලෝකයේ පුරාම මේ එනර්ජි එක මේ ශක්තිය විසිරලා තියෙනවා. මේක නිසියාකාරව ක්‍රියාත්මක කරන්න පුළුවන් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයා භෞතික ලෝකයේ භෞතික අතින් හොඳටම ඉන්න පුළුවන්. ආධ්‍යාත්මික ලෝකයේ හොඳටම ඉන්න පුළුවන්. මානසික ලෝකයේ තමගේ ජීවිතයේ සරුසාර අස්වන්නකට තමගේ මනස මේව ගන්න පුළුවන්. වෛද්‍යතුමන්ගේ කලින් කතාබහේදී සංඛ්‍ය දර්ශනය කියන වචනය මට ඇහුණා. මම කැමති ඔබතුමා දුන්න පොරොන්දුව දැන් නිෂ්ඨ කරන්න. ඔබතුමා කිව්වනේ මේ ගැන පැහැදිලි කිරීමක් අපිට කරනවා කියලා. හොඳයි. ඊටාත්ම සතුටුයි. මේ වචනය සංඛ්‍ය කියන වචනේ ඇති වෙන්නේ සංඛ්‍යා කියන වචනේ. તો සංඛ්‍යා කියන එක අපිට පුරුදු වචනයක්. එතකොට අපි ඉලක්කම් කියලා අද දන්නවා 1 2 3 4 5 ආදී වශයෙන්. එතකොට ඇයි මේ සංඛ්‍යා කියන වචනේ මෙතෙන්ට අදාළ වෙන්නේ? මේ සම්පූර්ණ විශ්වයම සංඛ්‍යාත්මක වශයෙන් ප්‍රකාශනය කරලා තිනවා තත්ත්ව කන්ඩිෂන්ස් කියලා අපිට කියනවා තත්ත්ව 25ක් හැටියට. ඒ නිසා ඒකට කියනවා පංච විංශති තත්ත්ව දර්ශනය කියලා. තවත් නමක් ඔය මම කිව්වේ. සංඛ්‍ය දර්ශනය කියන එකට කියන්න පුළුවන් තවත් නමක් තමයි පංච විංශති තත්ත්ව දර්ශනය කියන එක. හේතුව ඒ සංඛ්‍ය දර්ශනය තුළ මුළු විශ්වයම තත්ත්ව 25කින් පැහැදිලි කිරීමක් කරන නිසා. ඒ නිසා තමයි මේ 25 කියන සංඛ්‍යාවක් මුල් කරගෙන මේක කියන නිසා තමයි යෝගට සංඛ්‍ය වෙලා එන්නේ. සංඛ්‍ය දර්ශනය කියන්නේ. එතකොට මේ සංඛ්‍ය දර්ශනයේ නිර්මාතෘ හැටියට සැලකන්නේ කපිල මහර්ෂිවරයා. එතකොට ඒ කපිල මහර්ෂිවරයාගේ පසු කාලීන එහෙම නැත්නම් ඊළඟ ජන්මය හැටියට තමයි ගෞතම සිද්ධාර්ථ අපි අපේ බුදුරජාන් වහන්සේ හැටියට සැලකන්නේ. ගෞතම බුදුරජාන් වහන්සේගේ පූර්ව ජන්මයක් හැටියට තමයි කපිල ඍෂිවරයා හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේ කපිල ඍෂිවරයා පිළිබඳව විවිධ තොරතුරු සාහිත්‍යමය වශයෙන් ඓතිහාසික වශයෙන් තියෙනවා. ඒ තොරතුරු අතර තියෙන වැදගත්ම තොරතුරක් තමයි බොහෝ දෙනෙක් නොදන්න. ඒ පිළිබඳව පර්යේෂණාත්මක ගවේෂණ කළ යුතුයි කියලා මම හිතනවා. මේ කපිල ඍෂිවරයාගේ ජන්මය මේ ලංකාව කියන එක. ලංකාවේ අනුරාධපුරයේ ගල් ගුහාවක්
ආශ්‍රිතව සිද්ධ වුණයි කියන මතය ගොඩනැගිලා තියෙනවා. ඒ මතය ගොඩනැගෙන්න හේතු සාධක වෙච්ච සාංඛ්‍ය කෞමුදී කියන ග්‍රන්ථය තුල අන්තර්ගත වෙලා තියෙන තොරතුරු මත තමයි එහෙම වෙලා තියෙන්නේ. කෙසේ හෝ වේවා මේ විශ්වය තත්ත්ව 25ක් යටතේ විස්තර කරනකොට ඒ වචන භාවිත කරන එකට අපි කෙටි යෙදුමක් භාවිත කරනවා ප්‍රකෘති පුරුෂවාදය කියලා. එතකොට මේ ප්‍රකෘති පුරුෂවාදය තුල ඒ තත්ත්ව 25 එකින් එක අනුපිළිවෙලින් ඒකේ නිර්මාණය වීම පැවැත්ම සහ විනාශය තවත් විදියකින් කිව්වොත් රිෂ්ටි කියලා වචනයක් පාවිච්චි කරන ඒ කියන්නේ නිර්මාණය වීම විශ්වයේ නිර්මාණය වීම අපි ඒක රිෂ්ටි හැටියට සැලකනවා. අනිත් එක තමයි ප්‍රලය කියලා කියන්නේ විනාශ වෙන. එතකොට අපි මේ විශ්වය කියන එක ෆේසස් දෙකක් නැත්නම් අවධි දෙකක් හැටියට දැක ගන්න පුළුවන්. එක අවධියක් තමයි නිර්මාණාත්මක අවධිය. අනිත් අවධිය තමයි ක්ෂය වීමේ අවධිය. එහෙම නැත්නම් විනාශ වෙන අවධිය. එතකොට දැන් අපි ඉන්නේ කොයි අවධියේද? දැන් තාමත් අපි ඉන්නේ නිර්මාණය වෙන අවධිය. නිර්මාණාත්මක අවධියේ අවසාන භාගය. තාම විශ්වය ප්‍රසාරණය වෙනවා. යම් කිසි දවසකදී මේ ප්‍රසාරණය වීම සීමා වෙලා නැවතිලා මේක සංකෝචනය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ හැම නිර්මාණයක්ම අද සිද්ධ වෙන්නේ විශ්ව ප්‍රසාරණ නීතියට යටතේ ක්‍රියාත්මක වෙන නිසා. මේක සංකෝචනය වෙන්න පටන් ගන්නකොට මේ තියෙන දේවල් ආපහු අනිත් පැත්තට කැඩී බිඳී සුණු වී ගිහිල්ලා අවසානයේ අර මුල් තත්වයකටමපත් වෙනවා. අපි කියන්නේ ප්‍රകൃති කියන අවස්ථාවටපත් වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඇහුම්කන් දෙන අයට වැඩි දුර තොරතුරු බලා ගන්න නම් ඔය පිළිබඳව ලියවිලා තියෙන පොතපත පරිශීලනය කර යුතු වෙනවා. මේ පිළිබඳව සාමාන්‍යයෙන් විවිධ අදහස් අන්තර්ජාලය තුලිනුත් ලබා ගන්න පුළුවන්. හැබැයි විෂද බුද්ධියක් එහෙම නැත්නම් නිවැරදි අවබෝධයක් ලබා ගන්න නම් සංස්කෘත භාෂාවෙන් ලියවිලා තියෙන පැරණි පොතපත ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන පැරණි පොතපත පරිශීලනය කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. අපි අද දකින මේ ආයුර්වේද දැනුම් පද්ධතියත් මේ යෝග දැනුම් පද්ධතියත් දෙකම රඳා පවතින්නේ ගොඩනැගිලා තියෙන්නේ ඔන්න ඔය කියන සාංඛ්‍ය දර්ශනය මත. එතකොට බෞද්ධ දර්ශනයේ పూర్ව අවස්ථාවක් හැටියට අපි ඒක හඳුන්වලා දුන්නානේ. ඔය සාංඛ්‍ය දර්ශනයේ තියෙනවා සත්‍ය හතරක්. එකක් තමයි හේය හේතු හානෝපාය කියලා. අපි බෞද්ධ දර්ශනයේ ඔය හතරම අපි දකිනවා දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා ආර්ය සත්‍ය හැටියට. වෛද්‍ය ක්‍රමයේදීත් අපි ওই වගේ හතරක් දකිනවා. රෝගය ඇතිවීමට හේතුව, නිරෝගීකමට මාර්ගය. එතන සත්‍ය හතරක් තියෙනවා. එතනින් ගියාම මේ සත්‍යයන් ගවේෂණය කරන්න, සත්‍යයන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේදයන් ඊටාත්ම පැහැදිලිව ඔය ශිල්ප ක්‍රම තුල අන්තර්ගතයි. එතකොට මෙන්න මේ දේශීය ඥානය මම මේ දේශීය කියන වචනෙන් අර්ථවත් කරන්නේ අපි ජන්ම භූමිය හැටියට පිළිගන්න අපේ මේ භූමි භාගයේ ඇතුළත් වෙන ප්‍රදේශය. එතකොට අතීතයේදී දේශීය කියන එකට මේ ඔක්කොම ටික අයිති වෙන්න පුළුවන්. එතකොට මේ දර්ශනය අපි අර කියපු තොරතුරත් එක්ක මේක අනුරාධපුරයේ ප්‍රදේශයේ යම් කිසි ස්ථානයකින් සම්භව්‍ය වුණා කියන මතයත් එක්ක අපි බැලුවොත් මේ දැනුම් පද්ධතිය වලට මූලික ස්ථානයක් හැටියට මෙතන සලකන්න පුළුවන්. එතකොට අපිට තියෙනවා දේශීය උරුමයක් ඒ කියන්නේ. දේශීය දැනුම් පද්ධතියක් තියෙනවා. එතකොට මේ පෙරදිග රටවල පැරණි ශිල්ප ක්‍රම ඒක ගෘහ නිර්මාණ ශිල්පය හෝ වේවා, තාරකා ශාස්ත්‍රය හෝ වේවා, එමත් නැත්නම් වෛද්‍ය ශාස්ත්‍රය හෝ වේවා, යුද ශිල්පය හෝ වේවා, මේ කියන සියලුම ශිල්ප ශාස්ත්‍ර ගොඩනැගිලා තියෙන්නේ, පදනම් වෙලා තියෙන්නේ ඔන්න ඔය කියන මූලික දර්ශනය මත. ඔය මූලික දර්ශනයේ තියෙන අවසාන ඵලය තමයි කෛවල්‍යය කියලා කියන්නේ. කෛවල්‍යය කියන එක තමයි අපි අද බෞද්ධ දර්ශනය තුළ මෝක්ෂය නිර්වාණය කියලා අපේක්ෂා කරන්නේ. ඒ මෝක්ෂය හෝ නිර්වාණය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ විශ්වයේ යම් පැවැත්මක් තියනවාද ඒ පැවැත්මෙන් ඉවත්වීමේ ක්‍රමය පිළිබඳ. ඒ කියන්නේ අපි විශ්වය තුළ මොනනම් අපිට රැඳී ඉන්න පුළුවන්, එහෙමත් නැත්නම් විශ්වයෙන් ඉවත් වෙන්නත් පුළුවන්. ඉවත්වීමේ ක්‍රමයකුත් මේ දැනුම තුළ අන්තර්ගත වෙනවා. ජීවත් වෙන්න පවතින්න ඕන කරන
ක්‍රමවේදයකුත් මේ දැනුම තුළ අන්තර්ගත. කොයි එකද තෝරගන්නේ කියන එක තමන් සතු දෙයක්. කොයි එකද තෝරගන්න කියන එක තමන් සතු දෙයක්. තම නැන පමණින් දැනගත යුතු. වෛද්‍යතුමන්ගේ කතා බහේදී කලින් කියවුණේ එහෙම. ප්‍රවීණ යෝගා උපදේශකතුමනි, දැන් අපි වැඩසටහනේ අන්තිම මිනිත්තු කිහිපයට ඇවිල්ලා තියෙන්නේ. අපි හෝම්වර්ක් එකක් දෙන්න ඕනේ. ඊට කලින් මට හිතෙනවා ඔබතුමන්ට කියන්න දෙයක් ඇති කියලා. විශේෂයෙන්ම අපේ වෛද්‍යතුමා කිව්ව ආකාරයට ගොඩක් දැන් අපේ තියෙන ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ විෂයන් රාවණ රජුරුවන්ගේ කාලේ බිහි වුණයි කියලා මතවාදයක් ජනප්‍රවාදයක් තියෙනවා. ඒ කියන්නේ අදටත් ඉන්දියාවේ ගියාම සමහර තැන්වල අපිට ගොඩක් ගෞරවයෙන් සැලකනවා. මොකද හේතුව මහා බලගතු ශක්තියකින් බලගතු දර්ශන තිබිච්ච බලගතු ආයුර්වේදයක් තිබිච්ච රටක් කියලා මේක. අද වෙනකොට අපේ දේවල් ඔක්කොම උකහාගෙන ඉන්නේ වෙනත් අය. ඉතින් ඒහා සම්බන්ධ බලනකොට සමහර විට සමහර තැන්වල කියනවා යෝග දර්ශනයේ බිහි වුණෙත් මට ග්‍රහණය වෙලා නැහැ. මොකද ඉන්දියාවේ මම එකතරක් ගියා මට උජ්ජාන කියන පළාතට. උජ්ජාන කියන පළාතට ගියහන් පස්සේ පාතන්ජලි මුනිවරයා හිටපු තැන් ඒ ගවේෂණය කරපු තැන්. මොකද අදටත් ඔය අපේ යෝග ක්‍රමයේ දක්වන යෝග සූත්‍ර කියන පොත ලිව්වා කියන පාතන්ජලි වෘතුමා. එතුමා හිරණ්‍ය ගර්භ කියන ඍෂින් වහන්සේගේ ශිෂ්‍යෙක්. ඒ හා සම්බන්ධ මට හොයන්න ආසාවත් වෙනවා. ගියාම අය ගුරුජි මට පෙන්වුවා නෑ ඒක වැරදි මතයක්. මේ තියෙන්නේ සෙල්ලිපි කියවන්නේ එහෙම කියලා. ඉතින් එක දේවල් තියෙනවා මේ විවේචනාත්මකයි. නමුත් කෙසේ වුවත් කොහේ තිබුණත් හොඳ දේ හොඳයිනේ. ඉතින් අපි ඒක ගත යුතුයි. විශේෂයෙන්ම යෝගා වගේ දර්ශනයක් හදාරනකොට ආයුර්වේදය වගේ දර්ශනයක් හදාරනකොට ඒකේ ලෝකෙ පුරා ව්‍යාප්ත වෙනකොට ඒ තුලින් සුවපත් මිනිස්සෙක්, සුන්දර මිනිස්සෙක්, යහපත් මිනිස්සෙක්, මානව හිතවාදී මිනිස්සෙක් බිහි වෙනවා. ඉතින් ඔය බිහිවීම සඳහා ඉන්දියාවයි අපේ රටයි ලෝකෙම එක කියන්නේ නිතරම මොන ව්‍යාධිය ආවත් මොන කරදර හිරිය ආවත් ලංකාවටවත් ඉන්දියාවටත් ඔය කියන විශාල ව්‍යාධි විශාල හානි සිදු වෙන්නේ නැහැ. මොකද හේතුව ආධ්‍යාත්මික දියුණු වෙච්ච පිරිස් අදටත් ලංකාවේ ඉන්නවා, අදටත් ඉන්දියාවේ ඉන්නවා. ඒ ශක්තිය පෙරදැටි කරගෙන මොන ලෝකයේ මොන විපත් ආවත් මේ රටවල් දෙක යට ගිහිලා ආපහු මතුවෙනවා. යට ගිහිලා මතුවෙනවා කලින් කාලට. අපි දැක්කන් දැන් කොරෝනා ටයිම් එකේ මිනිස්සු ආධ්‍යාත්මය ගැන කතා කරන්න පටන් ගත්තා. ආදරේ, දයාව, කරුණාව, මෛත්‍රිය ගැන කතා කරන්න පටන් ගත්තා. මිනිස්සුන්ට ආදරය කරන්න පටන් ගත්තා. ඒ වගේ ලොකු ශක්තියක්, එනර්ජි එකක් තියෙන රටක් මේක. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ මේ දේවල් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගෙන යනකොට මේ කාලේ මේ වැළඳෙන මානසික ලෙඩ, කායික ලෙඩ, එහෙම නැත්නම් අපිට අපි කියන බාහිරින් විශ්වයෙන් වලට ආධ්‍යාත්මික ලෙඩ ඒ ඔක්කොම සුවපත් කරගන්න පුළුවන් ශක්තියක් හිමි જાතියක් අපි. ඉතින් පොඩි අභ්‍යාසයක් කරන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්. පොඩි අභ්‍යාසයක් කියන්නම් ඔබට මේ විශ්වයේ තියෙන මහා බලගතු ශබ්දය කියලා හඳුන්වන්නේ ඕම්. මම ඕම්කාරය ගැන කියනනම් ඉස්සෙල්ලක මේ ඕම්කාර හින්දුන්ගේ එකක් කියලා ප්‍රතික්ෂේප කළා. අද වෙනකොට NASA ආයතනය පබට දැන් මේ අන්තර්ජාලයට පිරිස්සලා බලන්න පුළුවන් වටිස් ඕම් කියලා આવත් එක පේනවා. හිරුගේ කිරණෙන් පිට වෙන හඬ කියලා ඒගොල්ලෝ කියනවා. හැබැයි මේක කියන්න අවුරුදු 5000කට ඉස්සෙල්ලා ಭಾರತ වාසී නිර්ෂුන් වහන්සේලා කියනවා විශ්වයේ හඬ කියලා. මේ ඕම් කියන හඬ මොහොදරල ගසන විට, ලදුරුවකු අඬන විට, සුළඟ හමන විට ඇහෙන්නේ ඕම්. මේක ඔබට උදේ පාන්දර නැගිටලා මම දැන් වාදනය කරන ඔබට ඇහි 108ක්. මම දැන් මේ මම අවුරුදු 25ක් තුළම ඒ පිළිබඳ ක්‍රියාකාරී වෙලා අධ්‍යකලා පරීක්ෂණ කරලා තියෙන නිසා මම කියන්නේ මේක පුදුමාකාර බලගත්තු හඬක්. ඔබ කිසි දෙයක් දන්නේ නැත්නම් ඔබ යෝග නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. ආධුනිකයෙක් වෙන්න පුළුවන්. ජීවිතේට භාවනා කරපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට ඔබ යම් යම් ලෙඩ රෝග වලින් පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ඉස්සලාම ඔබේ මනස සුසර කරගන්න. පිරිසුදු චේතනා ගෙන දේ වාසනා කියනවා. සිත ගොඩාක් සැහැල්ලු කර ඔබ අදහන ආගම ඔබ කතෝලිකෙක් වේවා, මුස්ලිම් බැතිමතෙක් වේවා, බෞද්ධෙක් වේවා ගැටලුවක් නැහැ. ඔබ ස්පියාගෙන මනසින් සිතෙන් හොඳට සිරලිහිල් කළ සංසුන් වෙන්න පොඩි වේලාවක්. මේක කියන්න ඕන හොඳම වේලාව 4:12යි 5:12යි අතර කාලේ.
එළියට ගිහලා පොඩ්ඩක් කඳ නගලා නාස්පුඩු තුලින් පෙනහල්ල පිරෙන්න උදරේ බඩ හොඳට පිම්බෙන හුස්ම අරගෙන ඔබේ තියෙන නෙගටිව් ත්‍රෝට් අසුභවාදී සිතුවිලි ඔක්කොම එළියට පිට වෙනවා කියලා හිතලා හොඳට හුස්ම අරන් ඕම්කාරය කියන්න. ඔබ හිතන්න හුස්ම ඇතුල් වෙනකොට එන ශක්තියක් ඇවිල්ලා කොඳු යට පෙළේ සුසුම්නාවේ ඉඳලා ඉහළට මේ ශක්තිය ගමන් කරලා හිස මුදුනට ඇවිල්ලා පිට වෙනවා කියලා හිතලා අර ඕම්කාරය කියන්න. හොඳට හුස්ම අරගෙන නැවත පිට කරමින් එකසි 8ක් කියන්න. 108ක් මාස 3ක් පුරා කියලා මගේ දුරකථන අංකය ඇතිනේ. ඔබ මට කතා කරන්න. ඔබේ ජීවිතයේ පරිවර්තනයන් වෙනස්කම් සිදුවෙන්නේ නැද්ද බලන්න. ඔබ යම් රිඩ රෝග වලින් පීඩා විඳින කෙනෙක් නම්, එහෙම නැත්නම් බාහිරින් එන කරදර වලින් පීඩා විඳින කෙනෙක් නම් ඔබට විශාල සහනයක් හා බලයක් ශක්තියක් මේ ඕම්කාරයෙන් ලැබෙනවා. ඒ නිසා ඕම්කාරය 108 කියන්නේ හෘදයට සම්බන්ධ නාඩි 108යි. ඒ නිසා 108ක් කියන්නේ ඔබ කැමති නම් 108ක් කියනවා නම් මේ ප්‍රතිඵල ඔබට අත්විඳින්න පුළුවන් වෙනවා. වෛද්‍යතුමනි, ඒ කාර්යයටම අපි ක්‍රියාකාරමට තා පොඩි කාරණයක් එකතු කරන්නම්. මම අපේ යෝගාචාර්යතුමා ඉදිරිපත් කර ඒ කාර්යය කරලා අවසන් වෙලා හිත සංසුන් කරගෙන අපේ දේශවන් විශ්වයට විවෘත කරලා ඇහුම්කම් දෙන්න. මොකද්ද අපිට ශ්‍රවණය වෙන්නේ? අත්විඳින්න. ඔබට විශ්වය ශ්‍රවණය කරගන්න පුළුවන්. කාලයක් මේ දේ කරගෙන යනකොට මේ ප්‍රගතියක් අත්පත් කරගන්න පුළුවන්. හිත සංසුන් වෙනවා. දවසේ කලින් දවසේ තිබිච්ච ගැටලුකාරී මනස निराකරණය වෙලා අලුත් දවසකට ආරම්භය දෙනවා. පුරුදු පුහුණු කරගත්තොත් ඉතා වටිනා කාර්යයක්. වැඩසටහනේ අවසාන භාගයේදී පුදුමාකාර සැහැල්ලුවක්, නියුණු බවක් මගේ හිතටත් දැනුණා. මම විශ්වාස කරනවා ඔබටත් එය දැනුණ බව. ඇත්තටම එතුමන්ලා දෙදෙනා මේ කිව්ව දේ ප්‍රායෝගිකව අපේ ජීවිත ඇතුළට ගෙනාවොත් ඒ ශ්‍රවණය කිරීමෙන් ලැබුණු සතුටට වඩා තව කොයිතරම් සතුටක්, සැනසෙල්ලක්, නිවීමක් අපේ ජීවිතවලට එක්කාසු කරගන්න පුළුවන්ද? එවැනි වටිනා දේවල් කියලා දෙන නිසා තමයි ගෞරවනීය ඔබ දෙපළව සංගායනාවට වටින්නේ. කැලණිය විශ්වවිද්‍යාලයේ හා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ කාය චිකිත්සා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට වෛද්‍යතුමන්ව සම්බන්ධ කරගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 077 946 26 03. එලෙසින්ම ප්‍රවීණ යෝගා උපදේශක මෝහන හා මනෝචිකිත්සක ආචාර්ය චාමින් වර්ණකුල මහත්මයාව සම්බන්ධ කරගන්න මේ දුරකථන අංකය හරහා 0777 265 240. ගෞරවනීය ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සංගායනාව පවත්වන්නට මෙහි පැමිණියාට. ඒ වගේම නුදුරු දිනක නැවතත් ඔබ දෙපළගේ පැමිණීම අපේක්ෂාවෙන් පසු වෙනවා. එලෙසින්ම වෛද්‍යතුමන්ව මෙහි කැඳවාගෙන ආව ඉංජිනේරුතුමා චාරුක කරුණාරත්න මහත්මයාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්නට සතුටුයි. එසේනම් මගේ ආදරණීය හිතවතුනි, මේ හැම මිනිත්තුවක්ම ගත කළේ ඔබේ සැනසෙල්ල වෙනුවෙන් ජීවිතයට යමක් උකහා දෙන්න, එය උකහා ගත්තා යයි කියන චිත්ත ප්‍රීතිය මගේ හිත ඇතුළේ තියෙනවා. ඉතින් එසේනම් ඊළඟ සංගායනාවේදී අපි හමුවෙමු. යෝගා උපදේශකතුමා කිව්ව එක කතාවකින් අද දවසේ සංගායනාව නිමා කරන්නට මම කල්පනා කළා. ලංකාවේ මිනිස්සු ඉන්නේ රත්තරන් කන්දක් උඩ. හැබැයි ඒ ගැන අපි දන්නවද කියලා අපි අපෙන්ම පොඩි ප්‍රශ්නයක් අහගමු. මම තරංගා නානායක්කාර.